සම්මා සම්බුදු සරණයි. අද තවත් වාසනාවන්ත ඉරිදාවක්. මේ ඉරිදා දිනයත් ඔබට සුවදායි නිරෝගිමත් ඉරිදා දිනයක් වෙන්නේයි අපේ එකසිතින් ප්‍රාර්ථනා කරනවා. ජීවිතයේ බොහෝ අත්දැකීම් එක්ක අපි අපේ ජීවිතය පෙළගස්වා ගන්නවා. ජීවිතයේ නිවැරදිම වෙනසකට අවශ්‍ය මාර්ගෝපදේශය ඔබට නිරන්තරයෙන් සමීප කරන ජයමග ප්‍රත්වේක්ෂා වැඩසටහනේ ඉරිදා දින සාකච්ඡාමය වැඩසටහනයි අපි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. හැමදාමත් මේ ඉරිදා දින අපි වෙන් කරගන්නේ සතියක් පුරා අප ශ්‍රවණය කරන දහම් කරුණු ඇසුරින් පැන නැගුණු ගැටලු නිරාකරණය කරගන්න. අදත් අපි සූදානම් අපිට පහුගිය සතියේ පැන නැගුණු ගැටලු එකින් එක අපේ ගෞරවනීය නායක ස්වාමින් වහන්සේගෙන් විමසා උන්වහන්සේගේ නිවැරදි මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් ගනිමින් ජීවිතයේ ඉදිරියට පාතබන්න. අපි තාම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වක දෙපා නැමද අද දවසේත් මේ සාකච්ඡා මණ්ඩපයට පිළිගන්නවා. කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය වැවුඩ දුඩන්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය උභය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියනට අවසරයි අතිපූජ්‍ය උඩදුම්බර කාශ්‍යප අපේ නායක හමුදුරන් වහන්සේ අවසරයි අපේ හමුදුරනේ. තෙරුවන් සරණයි පින්නන්ත හැම දිනාටම. අපේ හාමුදුරන් සමග අද මේ ඉරිදාවේ අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන ප්‍රධානම මාතෘකාව නැත්නම් පහුගිය සතියේ ධර්මදේශනා ක්‍රියාත්මක වුණු මාතෘකාව තීන මිද්දේ. එහෙම නැත්නම් මේ කම්මැලිකම. අපේ හාමුදුරනේ මේ ගැමි වහරදී අපි අහලා තියෙනවා කම්මැලියට දිවස් තියනවා කියලා. කම්මැලියන්ට දිවස් තියනවා කියන කතාව වහන්සේගේ මේ ධර්මදේශනා මාලාවත් එක්කම නිරන්තරයෙන් මට හිතුණා මතක් වුණා නැවත වතාවකට. මම කැමතියි මේ කතාව බහ පටන් ගන්න සහ මේ මාතෘකාව ඔස්සේ අද දවසේ සාකච්ඡාව ආරම්භ කරන්න අපේ හාමුදුරනේ මේ ඇත්තටම තීන මිද්දේ කියන්නේ මොකක්ද අපේ හාමුදුරනේ? ඔව් සම්මා සම්බුදු සරණයි පින්නන්ත හැම දිනාටම. කම්මැලියට දිවස් තියෙනවා කියන එකෙන්ම ආරම්භ කරන එක හොඳයි. මොකද කම්මැලියගේ ලක්ෂණ වගේක් අපි මේ සතියේ සැරෙන් සැරේ කිව්වා කම්මැලි කෙනාගේ ලක්ෂණ ගැන වගේ. ඉතින් මේ ඒ දිවස් තියෙනවා කියන කතාවේ ගැමි වැහැරේ තියෙන කතාවල් මන් දකින්න හැටියට හුඟක් දේවල් නුවන් මේ අපේ සංස්කෘතියෙන් හදිච්චයි සංස්කෘතිය පෝෂණය වෙලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. එතකොට මේ ඒව තමයි හුඟක් වෙලාවට අපි මේ ප්‍රස්ථාපිත විදිහට මොනවා හරි ඒ තියෙන ආభాසයේ තිබිලා හැදිලා තියෙන දේවල් ගොඩාක් තියෙනවා. ඉතින් ඒකින්ද මේක කොච්චර හරිද කියනවා නම් කම්මැලි කෙනාගේ ලක්ෂණය තමයි වැඩේ කල් දාන එක හුඟක් වෙලාවට. ඒ කල් දාගන්න යා දක්වන එක උපක්‍රමයක් තමයි. ඇත්තටම එයා දන්නෙත් නැහැ ඒක හුඟක් වෙලාවට. කම්මැලිකම කියන එක ඇවිල්ලා තියෙනකොට එයා දක්වන එක උපක්‍රමයක් තමයි එහි නොහැකියාවල් කියන එක. ඕක කරොත් ඒක කරලා බෑ මෙහෙම වෙනවා. ඒක තමයි දිවස් කියන්නේ. හරි කලින් කියනවා කියන එක. ඊට පස්සේ අපි කියනවා මේ මට ඕන තරම් හම්බෙලා තියෙන හැමයි. ඊට පස්සේ නෑ එහෙමනම් අපි මෙහෙම කරමු. මේ විදිහට හොඳයි. එතකොට කියන්නේ මොකද? ඒ විදිහට කරත් ඉතින් මෙහෙම වෙන්න පුළුවන් නේ. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. මේ එහෙනම් මෙහෙම කරොත් එතකොට මෙහෙම වෙනවා. දැන් නිකරෙන පැත්තට. එතකොට අපි අන්තිමට කියන්නේ මොකද්ද? එහෙනම් ඔයා ඉන්න අපි කරන්න බෑනේ. එන දෙයක් බලාගමු. ඉතින් ඒ වගේ ලක්ෂණ Taman තුල තියෙනවා නම් දිනු වෙන්න බෑ. අවදානම කියන එක අනිවාර්යෙන් ජීවිතේ ගත යුතු දෙයක්. ඇත්තටම අවදානමක් ගන්න ඕන ජීවිතේ මොන හරි දෙයක් කරන්න තීරණයක් අරගෙන මොකද හැම දෙයකම ලෞකිකත්වය ගැන මම කතා කරන්නේ හැම දෙයක්ම ලෞකිකත්වය තුළ කතා කරන්නේ මොන වගේ තැනක ඉඳගෙනද අපි? අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තියෙන තැනක ඉඳගෙන. අනිත්‍ය තැනක ඉඳගෙන වෙනස් වෙන දේවල්. ඒතර වෙනස් වෙන දේවල් තියෙන එක තියෙන ගනුදෙනු පිළිබඳව අපිට නෑ ස්ථිරව මේ සෞම්‍ය මේ මල් යහනාවක් දිගේ වැඩ කරන්න පුළුවන් කියලා මේකේ බෑ. මේකේ මග යනකොට මැරෙන්න පුළුවන් කෙටියෙන්ම කියනවා. මගින් කරගෙන යන මැරෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද වැඩ කරන්න ඒ තරම් හිතන්න දෙයක් නෑ. තමන් කරන දේ ධර්මානුකූලව නිවැරදි කියලා තේරෙනවා නම් කරගෙන යන එකයි තියෙන්නේ. ඒක ගැන ඒ තරම් ප්‍රශ්නයක් නෑ. කොහොම නමුත් කමක් නැහැ. තීන මිද්දේ කියන එක ගැන මම මෙහෙම කියන්නම්. අපි පොහොට්ටු දිගහරිනවා. ඒ පොහොට්ටුව ඇකිරිලා තිබ්බොත් නිකන් ඒක දැන් ඔය නෙළුම් පොහොට්ටුවක් වගේ එකක් දිගහරිනකොට ඒක නිකන් අර ඇකිරිලා වගේ තිබුණොත් පොහොට්ටුව හොඳට තියෙනවා නම් දිගහරින්න පුළුවන්. පොහොට්ටුව ඇකිරිලා තියෙනවා කියලා එක පොඩි වෙලා ඒක නිකන් මැල වෙලා වතුර නැතුව ඇකිරිලා තිබ්බොත් ඒක දිගහරගත්තට මලක් පිපෙන්නේ නැහැ. අන්න ඒ වගේ අපේ තියෙන ක්‍රියාකාරීත්ව දෙකක් තියෙනවා අපේ ජීවිතය ගත්තොත් එහෙම. අපි කියන්නේ නිකන් කියන්නේ සිත සහ සිතුවිලි කියලා. එතකොට මේ සිත සිතුවිලි කියන දේවල් චිත්ත චෛතසික කියන දේවල් මලක් පිපිලා වගේ තියෙන්න ඕන හැම වෙලේම. හැම වෙලේම ඕනම දෙයකට සූදානම්. හරිද? ඕනම දෙයකට එහෙම
සිතකින් ජීවත් වෙන අයගේ ඒ කියන්නේ මේ චෛතසිකයන් සමගම උපදින එකක් නේ. සිත කියන්නේ සිතත් එක්කම උපදින ධර්මතාවයන් තමයි චෛතසිකයන් කියන්නේ. මේ දෙක එකතු වෙලා තමයි අපිට හිත පහළ වෙන්නේ මොන හරි දෙයක් කරන්න ඕන වෙනකොට. එතකොට අර ඒ සිතේ තියෙන හැකිලිලා තියෙන ගතිය හරියට ක්‍රියාත්මක වෙන්න තු නිකන් ඇකිලිලා වගේ තියෙන ගතිය තමයි තීන කියලා කියන්නේ. චෛතසිකයන්ගේ තියෙන ඇකිලිලා තියෙන ධර්මතාවය ඒ ධර්මවාගේ පැහැදිලි කරන ඒකට තමයි කියන්නේ මිද්ද කියලා. ඔය ධර්මතාවය කියලා කියන්නේ මෙන්න මේ වගේ එකක්. දැන් අපි හොඳටම දන්නවනේ පාම් පිටි ලුණුයි ඔය පොළුයි ඔක්කොම එකතු කරන රොටියක් හැදෙනවා කියලා. එතන ලුණු කියලා ගන්නකො. ලුණුයි පිටි කියන දේවල් එකතු වෙලා වෙන සංයෝගයක් හැදෙන්නේ නැහැ වෙන වෙනම තියෙනවා. හරිද? හැබැයි ලුණු නිසා මුළු රොටියම කන්න බැරි වෙනවා. ලුණු වැඩි වුණොත්. හරිද? ලුණු වැඩි වුණොත් රොටියම කන්න බැරි වෙනවා. අන්න ඒ වගේ මේ එකතු වෙලා තමයි මේ හිතක් හැදෙන්නේ. ධර්මතා ගොඩක් එකතු වෙලා. දැන් අපි කාට හරි ගහන්න ඕන කියලා හිතන තැන තව එතන සමහරට ඊර්ෂ්‍යාව එකතු වෙනවා. ඔය වගේ එකතු වෙන දේවල් ගොඩක් තියෙනවා. එහෙම එකතු වෙන ගොඩට තීන මිද්දේ කියලා වැටුනොත් වෙන්නේ ඒ තීන මිද්දේගේ ස්වභාවය හින්දා අර ඔක්කොම නිකන් ඇකිලිලා වගේ තියෙන. ඒ ටික අර ප්‍රබෝධමත් වෙන්නේ. ප්‍රබෝධමත් වෙන ගතිය තමයි වීරිය කියලා කියන්නේ. ඒක දරන්නේ නැති අන්න එන්නේ ඒ සිතේ සහ චෛතසිකයන්ගේ තියෙන මේ ඇකිලිලා තියෙන ගතිය හින්දා වැඩක් කරන්න බෑ. කෙනෙකුට වැඩක් කරන්න බෑ. ඉතින් අන්න ඒක අපි කාරණා සහිතව දැනගන්න ඕනේ. සමහර අය තීන මිද්ද කියන එකට යට වෙලා මුළු ජීවිත කාලෙම ඉන්නවා. අපේ මුළු ජීවිත කාලෙම වැඩක් කරන්නේ හරියට. ඔහේ කාගේ හරි එල්ලි මැක්කෝ වගේ කිනිතුල්ල වගේ. ඒකට තමයි මැක්කෝ වගේ කිනිතුල්ල කියන්නේ මොකද? කාගේ හරි ඇඟිල්ලලා ඉන්නේ. කාගේ හරි එල්ලිලා ලේ බිබී එන්න කෙනෙක් මිසක්කා මේ අනුන් හොයාගත්ත දෙයක් නේ දැන් හරකාගේ ඇඟිලි කියන්නේ එයා තනකොළ කාලා හදාගත්ත ලේ. පරපෝෂිතේ බාටපත්. පරපෝෂිතේ බාටපත් වෙලා. ඉතින් අන්න ඒ වගේ තමයි තීන මිද්දේ තියෙන මිනිස්සු අනුන්ගේ උඩ ඉන්න තමයි කැමැත්ත තියෙන්නේ. බලන්න කියන්න ඕන ඉතින් නේද? අනිත් එක ඉතින් හොරකම් කරන්න ඒ වගේ තමන්ගේ බාහුවලය හොඳට වැය කරලා හම්බ කරන්න කැමති නැහැ. පහසු ක්‍රම හොයනවා. ඒකයි මේ රටේ වුණත් හොරකම් එහෙමත් වැඩි වෙන්නේ. කම්මැලි හම්බ කරගන්න ඕන තරම් ක්‍රම තියෙනවා මේ රටේ අවශ්‍ය නැහැ කෙනෙකුට. ඉතින් ඕක තමයි තීන මිද්දේ කියලා කියන්නේ. අපේ හමුදුරනේ අපි මේ අපේ සාහිත්‍ය තුළ තසා තිබෙනවා මේ කන කැස්පෑවකු වියසිතුරෙන් අහස බලනරත් වඩා දුර්ලභයි කියලා මේ මිනිසත් ජීවිතය ලබා ගන්න එකයි. එහෙම ලබා ගන්න ජීවිතත් අපේ හාමුදුරුවෝ කියනවා වගේම මේ තිඹිරිගේ සිට සුසානය දක්වාම තීන මිද්දයත් එක්ක ගත කරනවා නම් එවැනි ජීවිතයකින් ඇති ඵලය කුමක්ද කියලා එවැනි ජීවිතයක් මේ රටට මේ මහ පොළොවට බරක් නොවේද කියන ප්‍රශ්නේ නැවත නැවත අපේ හිතේ ඇති වෙනවා. අපි හමුදුරනේ දැන් මේ චීන මිද්දය කියන එක අඳුන ගන්න ඕනේ කෙනෙක්ට. දැන් ඔබ වහන්සේගේ ධර්මදේශනාවේ ඔබ වහන්සේ පැහැදිලි කළා මේ අවස්ථාවන් 8ක් සහ ආකාර 3ක් පිළිබඳව සංක්ෂිප්තව අපේ හමුදුරනේ නැවත වතාවක් මේ අද සාකච්ඡාවේදී තේ පැහැදිලි කරලා වටිනවා කියලා මට හිතෙනවා. කෙටියෙන් මතක් කරන්න මොකද කාලය අපි ඉතුරු කරගන්න ඕන හින්දා අවස්ථා 8 කියලා කිව්වේ මොකද අපි අර කියන්නේ ඔන්න ඔය වෙලාවේ පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න කියලා. හරි අපි කියන්නේ දැන් අපි හතුරෙක් එනවා නම් කියනවා මේ හතුරා එනවා නම් එන්න මේ වගේ වෙලාවට එන්නේ. ඔය අහවලා එන වෙලාවට තමයි ඔන්න ඔය වෙලාවේ පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්න කියලා. අන්න ඒ වගේ තමයි මේ අවස්ථා 8. තමන් තුළ තියෙන තීන මිද්ද හොඳටම ඉස්මතු වෙන අවස්ථා 8ක් තමයි. ඒ කියන්නේ කුසීතකමයි. ඕකේ ලක්ෂණයක් විදිහට තියෙන කුසීතකම තමයි මේ ඉස්මතු වෙන්නේ. මොකද්ද? මේ කරගෙන යන වැඩේ කරන්න බැරි. ඒ කියන්නේ මේ ආකාර තුන මම කියලා ඉන්නම්. කම්මැලිකම් උපදින අපිට හානි වෙන ආකාර තුන තමයි මේ පළවෙනියෙන්ම යහපත් වැඩේ පටන් ගන්නවත් බෑ සමහර අයට. දෙන්නේ නැහැ. තීන මිද්දේ විසින් මොකද යට්ටම කරලා තියෙන්නේ. පටන් ගන්නවත් දෙන්නේ. දෙවෙනි එක තමයි පටන් ගන්න වැඩේ කරන් යන්න දෙන්නේ නැහැ. තුන්වෙනි එක තමයි කරගෙන යන වැඩේ එක දිගට ඉවරක් දක්වා කරගෙන යන්න දෙන්නේ නැහැ. මේ හිත තමන්ගේම පැත්තෙන් එන බාධාව ඇතුලෙන් පල්ලහැට අදින එක. තමන්ගේ ඇතුලෙන්. මේ ආකාර තුනම වැඩියෙන්ම දකින්නට ලැබෙන අවස්ථා 8ක් තියෙනවා. දැන් අපි කරගෙන යන වැඩේනේ අපි මේ කරගෙන යන්න ඕන අපිට වෙන වැඩක් යදෙනවා. හෙට දවසේ වෙන වැඩක් යදිලා. අපි තුන් පාඩම් කරන්න යන ළමයෙකුට කියලා එයාට හෙට මේ වෙන මොකක් හරි වැඩක් යදිලා. දැන් අර පාඩමට අදාළ එකක් නෙවෙයි. ඒතර හුඟක් අය කරන්නේ මොකද්ද? හෙට ආහාර වැඩේ තියෙනවා අද පාඩම් කරන්න බෑ. අන්න පළවෙනි අවස්ථාව. වෙන වැඩක් යෙදුනහම තමන් කරගෙන යන යහපත සඳහා කරගෙන යන වැඩේ ඊට ඉස්සෙල්ලාම නවත්තනවා. දෙවෙනි එක ඉවරුනාට පස්සේ අර වැඩේ කරානේ හරි අමාරුයි. දැන් කරන්න බෑ කියලා දෙවෙනි එක නවත්තනවා. හරිද? හිනා යනවා නේ. ඒ කියන්නේ මේක ඇත්තට වෙන හින්දා. අප්පු මං අහවල් වැඩේ කරා ඒකෙන්ද. ඊළඟට තුන්වෙනි එක තමයි ගමනක් යන්න යෙදෙනවා.
ගමනක් යන්න දෙන හෙට ගමනක් යන්න දෙනවා කියලා අද වැඩ කරන්නේ. හතරවෙනි එක ගමන ගිහිල්ලාවට පස්සේ මහන්සි කියලා ඉන්නවා. හරි. එතකොට හයවෙනි එක තමයි කාලමිමු කණ්ඩ කෑමට ඉස්සෙල්ලා කාලා ඉන්න ඕන කියන අවස්ථාව තමයි පස්වෙනි එක. හයවෙනි එක තමයි කාලා ඉවරනට පස්සේ අනිවාර්යයි කාලා ඉවරනට පස්සේ අප්පෝ දැන් කාලා ඉවර හින්ද බෑ. හරි. හත්වෙනි එක තමයි මේ අසනීපයක් වෙන්න වගේ. ඒකින්ද බෑ. අටවෙනි එක තමයි අසනීපයක් වුණාට පස්සේ. ඔය අට තැනේදී අර ආකාර තුනටම ප්‍රහාර එල්ල වෙනවා. ඒතර මේක අපි මෙන්න මේ වගේ මේ ප්‍රහාර එල්ල වෙන අවස්ථා කියලා අපි හඳුනා ගන්න ඕනේ. හරි. එහෙම හඳුනා ගන්න ඕනේ. ඒ ටිකත් එක්ක තමයි සටන් කරන්නේ අපි. දැනගෙන කරන්නේ. නොදැනගෙන නෙවෙයි. ඒක අරවට කියන කුසීත වස්තු කියලා. කුසීත වස්තු 8 කියලා. ඒ උපදින තැන් 8 මේක ආකාර 3. එතකොට මේවාට ඉඩ නොදී අපේ ජීවිතය අපි පුහුණු කරන්න ඕනේ. ඒ අවස්ථා හඳුනගෙන. අපේ තුල තියෙන තීන මිද්‍ය අපි හඳුනාගත්තේ නැත්නම් අපි හැමදාම මේකට යට වෙලා තමයි ජීවත් වෙන්නේ. ඉතින් මේවා නුවන් මට මතක් කරන්න ඕනම දේ තමයි සමහර තැන් තියෙනවා ධර්මය හදාරගෙන යනකොට මේ කෑ ගහලා අඬන්න හිතෙන. එහෙම කිව්වට වැරද්දක් නැහැ. ඒ තරමට අපේ තියෙන සියලු ප්‍රශ්න දැන් මේ තීන මිද්ද ප්‍රශ්නෙට වැඩිය එහාට ගිය තව ගොඩාක් පීඩිත ප්‍රශ්න තියෙනවා මිනිස්සුන්ට. ඒ හැම දෙයක්ම සියුම් තැන්වල පවා විසඳිලා තියෙන. විසඳන ක්‍රමයේ තියෙන. කිසිම දෙයකින් අපි පීඩා විඳ ඉන්න ඕනේ නැහැ. ධර්මයේ තුල හැම ප්‍රශ්නයකටම Tamanට තියෙන හැම දරා ගන්න බැරි හැම දෙයකටම විසඳා ගන්න ආකාරය ගැන ධර්මයේ තියෙනවා. මේක නෙවෙයි හදාරන්නේ. හරි? මේක නෙවෙයි හදාරන්නේ. මේ රටේ මං ඊයේ පෙරේදා දැක්කා මේ කට්ටියක් ඉන්නවා කියලා මේ රතු පටි බඳින කට්ටිය. හරිද? ඒතකොට ඒ කට්ටිය ලොකු රැල්ලක් කරන පිරිත් නූල වෙනකොට මේ කට්ටිය රතු පටිලු බඳින්නේ. හරිද? මේ කවුදෝ ස්ත්‍රියක් මේ ගේ අනුදැනුම යටතේ තමයි මේ ඇවිල්ලා පහත් මානසිකත්වයක් තියෙන රටවල් තියෙන දුප්පත් ඉතා දුප්පත් වෙච්ච රටවල්. ඒ රටවල් වල තියෙනවා නුවන් මේ හුඟක් වෙලාවට එයාලගේ මානසිකත්වයේ උඩට ගන්න බෑ. ඒ කට්ටිය හුඟක් වෙලාවට මේ නූතන විද්‍යාවත් එක්ක යන්නේ නැහැ. යන්නේ නැතුව අර ඒ කියන්නේ පල්ලෙහා තියෙන නිකන් අద్භූත බලවේග වලට දැන් උදාහරණයක් අපි කිව්වොත් එහෙම මේවා කියන්න මොන දේවල් තීන විද්‍යාවට වඩා හපම් මේවා. හරිද? මේ ඔක්කොම අර දිවස් කතා තමයි. හරි. මේ ලෝකය ගෝලාකාරයි කියලා කියපු වෙලාවේ මොකද උනේ? මිනිස්සු පිළිගත්තේ නැහැ. කියපු මිනිසුන්ට ගහන්න. හරි මේක හොයාගත්ත මිනිසුන්ව මරන්න සියලු දේ ලෑස්ති කරගත්තා. ඉතින් ඒ වගේ තමයි මේ යුගයේ හැමදේම පේන්න තියෙනවා. රටේ දියුණුව ඇති කරගන්න ඕන විදිහ, රටේ තියෙන ප්‍රශ්න, එතකොට ඒ කොහොමද ඒ දේවල් වෙන්නේ කියලා මේවා තියෙද්දි අපේ මේ සමහරලාට ප්‍රසිද්ධ නායකයෝ පවා හරි මොකද්ද කරන්නේ? ගිහිල්ලා අර ස්ත්‍රියකගෙන් ආශිර්වාද අරගෙන රතු පටියක් බැඳගෙන එයා කියන විදිහට වැඩ කරනවා. හරි මේක හුඟක්ම දැනුවත්ව මම මේ කතාව කියන්නේ කියන විදිහට වැඩ කරනවා. එතකොට ඒ තරමටම පහත් තත්ත්වයට වැටිච්ච රටක මේ වගේ මේ සියුම්ම ඉතාමත්ම ප්‍රබල මානසිකත්වයන් ඇති කරගන්න පුළුවන් ස්වභාවයක් තියෙන ධර්මයට තැනක් ලැබෙයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම නැහැ. හරිද? ඉතින් එන්නේ ඒව තමයි ප්‍රශ්නේ. මේ තීන මිද්දය නසන වැඩපිළිවෙල ක්‍රමානුකූලව අපේ දරුවන්ට ඉගැන්වුවොත් මේ ධර්මයේ තුල තියෙන විද්‍යාත්මක බව. හරි විද්‍යාත්මක බව කියලා කියන්නේ මේක මේ නිකන් කියන එකක් නෙවෙයි. බලන්න මේ අවස්ථා 8 ආකාර තුන අපි හොඳටම දන්නවනේ. ඔයාට ඕන තරම් අත්දැකීම් ඇති. මට ඕන තරම් අත්දැකීම් තියෙනවා. වැඩ පටන් ගන්න බැරුව අපි මම මේ ධර්මයේ තුල පුහුණු වීම පටන් ගන්න පෙර වැඩක් පටන් ගන්න බැරුව ලතවිච්ච ලතවිල්ල මන් දන්නවා. පටන් ගත්ත වැඩේ අරගෙන යා ගන්න බැරුව අසරණ වෙලා. අපේ හිතේ උපදින ධර්මතාවය කියලා අපි දන්නේ නැහැ. හරි මේ තමන්ගේ හිතේ තියෙන ධර්මතාවය දන්නේ නැතුව මිනිස්සු ගිහිලා නූල් කැට ගහනවා. හරිද? ඒවා අපේ මිනිස්සු ඇත්තටම මීට වැඩිය සූක්ෂම වෙන්න ඕනේ. මීට වැඩිය සියුම්ම ධර්මය දකින්න ඕන. ධර්මය තුළ තියෙන මේ වටිනා දේවල් අපි කොහොම හරි එකතු වෙලා සමාජගත කරගන්න ඕනේ. මේ මිනිසුන්ට මේ මිනිස්සුව ලැජ්ජාවට පත් කරන්න කියලා මම කියන්නේ. තරහකට නෙවෙයි මේ කියන්නේ ලැජ්ජාවට පත් කරන්න. පිස්සු දෝහෙලාට මේ මොකද්ද මේ කරන්නේ? මේ මොකද්ද ඔය කියන්නේ අර වාර්ගික ඉන්නේ ඒ කියන්නේ එක ඔය ගෝත්‍රවල ඉන්නේ
නූගත් ගෝත්‍ර තියෙන ලෝකේ කට්ටිය පහත් කරනවා නෙවෙයි මේ නූගත් ගෝත්‍රික ජනතාව වගේ අපේ රටේ ලොකු මිනිස්සු මේ ගෝත්‍රික වැඩ කරනවා. ඔබත් ගෝත්‍රික වැඩ කරනවාද නැද්ද කියන කාරණේ ඔබ ඔබේ සිතින් ප්‍රශ්න කරන්න ඕනේ. අපේ හාමුදුරුවෝ මේ පළ කළ මේ කියූ කාරණාත් එක්ක අපේ හාමුදුරුවනේ මේ සෙනහ පහළ වෙනවා. අපි මේ සම්පත් ආකාරයක් උඩ නිදා ඉන්න මේ අපේ මේ සම්පත් ටික දැක්කගෙන නැති විදිහට නිදා ඉන්න අලසෙන් බවට පත් වෙලා කියන කාරණේ අපි හැමදාම කතා කරන අපේ හාමුදුරුවනේ මේ ඒතකම අපි නිරන්තරයෙන් කතා කරන අපේ හාමුදුරුවෝ අපේ අතීතයේ අපේ මුතුන් මිත්තෝ මෙහෙම කළා. අපි මුතුන් මිත්තන්ගේ අතීතය පිළිබඳව බොහෝ පුරසාරම් දොඩනවා. නමුත් අපි කම්මැලිකමින් යුතුව මේ ජීවිතය ගෙන එතකොට අපි අනාගත පරම්පරාව අපි ගැන කොහොම කතා කරන්නද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. අපි හඳුනන ඒත්ම දැන් ඔබ වහන්සේ පැහැදිලි කරපු ආකාර තුන. දෙයක් පටන් ගන්නවා, පටන් ගන්න දේ කරගෙන යනවා සහ අවසන් කරනවා. පළවෙනි තැනට වඩා දෙවෙනි තැනේදී වීරිය අවශ්‍යයි නේද අපේ හඳුනන්නේ. දෙවෙනි තැනට වඩා තුන්වෙනි තැනදී මේ දවසින් දවස වීරිය වැඩි වර්ධනය කරගත යුතුයි නේද අපේ හඳුනන්නේ. අනිවාර්යයෙන්ම මෙමය මොකද මේ ඕනම දෙයක් නුවන් පටන් ගන්නකොට ඔයා දන්නවනේ හොඳටම දන්නවා මේ පටන් ගන්නකොට කොහොමද ප්‍රබෝධයක් තියෙනවා මොකද ආසයි අලුත් වැඩක් වෙන්න පුළුවන් එතකොට ඒ වගේ නිකන් අර අලුත් අත්දැකීමක් ලබන්න පුළුවන් මොන හරි දෙයක් කරනකොට මේ ඒක හින්දා අලුත් කට්ටියක් එකතු වෙනවා අපිත් එක්ක ඒ වගේ හින්දා කොහොමද පටන් ගැනීම සඳහා හුඟක් කට්ටිය තමන්ගේ සැලැස්මක් වුණත් ඒක පටන් ගන්න පුළුවන් හුඟක් කට්ටියට එතකොට පටන් ගත්තට පස්සේ මේක අර ආසාවෙන් කරගෙන යන දේ කරන්න පටන් ගත්තාම වෙන්නේ වෙහසක් එනවා. හරිද? වෙහසක් එනවා අන්න ඒ වෙහසත් එක්ක ඊට පස්සේ ඒකාකාරී ගතියක් එනවා චුට්ටක්. ඉක්මනට වෙනවා සමහර අයට. ඒවත් එක්ක ඒ යහපත් දේ එක දිගට කරගෙන යන්න එයාට අර පටන් ගත්තට වඩා වීරයක් ඕනමයි. ඊට පස්සේ ඒකත් අරගත්තා කියනවා ඒකත් අරගෙන මේක කරගෙන යනකොට තවත් ඉවරක් දක්වා අරගෙන යන්න ඊටත් වඩා බලවන්ත වීරයක් ඕනේ බලවන්ත කියලා කියනකොට මේ හිත වීරිය ලක්ෂණයක් තමයි හරියට මේ වගේ නිකන් භාණ්ඩයක් උස්සන් යනකොට අපි දරාගෙන උස්සන් යන්නේ. හරි බර දැරෙනව නෑ මන්ත වරයි යනවා කියලා. අන්න ඒ වගේ එතකොට නිකන් අර සැඩ පහරක් අභිබවා යන්නේ යම් කිසි බෝට්ටුවක් වගේ එකක් යාත්‍රාවක් කියලා හිතන්නකෝ. සැඩ පහර කපාගෙන ඉස්සරහට යන්නේ. අන්න ඒ වගේ තමන්ගේ ඇතුළාන්තෙන් එන ජවය තමයි මේ වීරය කියන්නේ. ඇතුළෙන් එන ජවය මම මේක කරනවාමයි මම මේක කරනවාමයි කියලා අර ඉන්න දෙන්නේ නැහැ දැන් මේ වෙලාවේ මම ඉන්නවා නම් මොකක් හරි කාරණාවක් පිළිබඳ වීරයක මම හොඳටම කියන්නම් ඒක මම මොකක් හරි යමක් කර ඉන්න ගමන් තමයි මේ සාකච්ඡාව ආවේ කියලා හිතන්නකෝ හොඳට මගේ හොඳ වීරයක් තියෙන වීරයකින් යුක්තව කරන හොඳ මොකක් හරි යහපත් වැඩක අවශ්‍යතාවය තියාගෙන ආවේ කියලා මේ සාකච්ඡාව අතරේ එක්කෝ ඔබතුමා කතා කරන වෙලාවේ හරි නැත්නම් මගේ වචන දෙකක් අතර හරි අර ගිය ගමන් පටන් ගන්න කිය අත්දැකලා තියෙන ඕන තරම් නේද ගිය ගමන් පටන් ගන්න මේක ඉවර වෙච්ච ගමන් මම පටන් ගන්නම් කියන හැඟීම මේ වචන දෙකක් අතර පවා පයින්නවා හරිද අන්න එහෙම වීරයකින් හැම වෙලේම අපි වාසය කරන්න ඕනේ යම්කිසි වැඩක් සාර්ථක ඉස්සරහට කරගෙන යන්න. ඒතර පළවෙනි එකට වැඩිය දෙවෙනි එක වැඩි වෙනවා දෙවෙනි එකට වැඩිය තුන්වෙනි එක වැඩි වෙනවා මේ වගේ හරි අපූර්ව මේ විග්‍රහයන් තමයි මම ආය කියන්නේ ධර්මයේ තුල තියෙන මේ ආකාරයන් මේ අපේ ප්‍රශ්නේ මේ කතා කරලා තියෙන ධර්මයේ. මම හැමදාම කියන්නේ අපේ ප්‍රශ්නේ පැහැදිලිවම අපේ ඇතුළාන්ත ගැටලුව තමයි අපි මේ කතා කරලා තියෙන්නේ. සිදුවත් බෝසතාණන් වීරයෙන් යුතුව කටයුතු නොකළා නම් අද මේ මුළු මහත් සමාජයම කොතනක තියේවිද? ඔබට නැවත හිතන්න තිබෙනවා උන්වහන්සේ කළ වීරය නිසා වෙනුයි අද අපිට නිවන් මඟ අවබෝධ කරගන්නට පුළුවන් වෙලා තියෙන්නේ. දුෂ්කර ක්‍රියා පවත්වාගෙන යන්න මොන තරම් වීරියක් තියෙන්නද නැද්ද? අනිවාර්යයෙන්ම. බඩගින්න මේ පිටකොන්දට මේ බඩ පොත්ත පිටකොන්දට ඇලෙනකම් නේද? එහෙම කරද්දි කොච්චර වීරියක් තියෙන්න ඕනද? ඒද සාර්ථක නොවුතන තවත් මාර්ගයකට එනකොට මෙයයි අප නිරන්තරයෙන් කතා බහ කරන්නේ. අපට වීරය කියන දේ එක තැනකදී නවත්තන්න බෑ. යම් කිසි දෙයක් කරගෙන ඇවිල්ලා ඒ දේ නැවතුවොතින් එතනින් ඒ අපි ආපු ගමන් මග නවතිනවා. ඒ නිසා අවසානයේ වෙනතෙක් වීරය දවසින් දවස වැඩි වර්ධනය කරගත යුතුයි. අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කරන්නේ මේ කාරණේ. අපේ හැමෝටම ඔබ වහන්සේගේ දේශනාව තුළ ඔබ වහන්සේ සඳහන් කළා මේ තීන මිද්දේ කියන්නේ අකුසලයක් කියලා. අපේ හැමෝටම අකුසලයක් කියන්නේ අපාගත වෙන කාරණාවක්. එතකොට මේ තීන මිද්දේ කියන්නේ අපාගත වෙන කාරණාවද අපේ හැමෝටම? තීන මිද්දය ඇති වුණාම ඒ තීන මිද්දය නිසා අපාගත වෙන්නේ නැහැ. අපාගත වෙන්නේ නැහැ කියන එක කර්මපතයක් වෙන්නේ නැහැ. නමුත් තීන මිද්දය නිසාවෙන් කුසල් වඩන්නට ප්‍රමාද වෙනවා. ඒ ප්‍රමාදයත් එක්ක දැන් හිතන්නකෝ දැන් සමහර අය ඉන්නවා සුරාපානය කරනවා.
සුනාපානය කියන එක පටන් අරගෙන තියෙනවා කෙනෙක් දැන් එක නවත්ත ගන්න ඕනේ. එයා කල් දානවා. හරිද? ඒතකොට එයා දැනගන්නවා සුරාපානය නවත්තන්න මෙන්න මේ වගේ පුහුණුවක් කරන්න ඕනේ. දැන් අපේ කට්ටිය ගොඩක් කට්ටිය ඒක දන්නේ නැහැ. ඒකවත් දන්නේ නැහැ. හරිද? එතකොට එන්න ඒ සුරාපානය නැවැත්වීම සඳහා කරන්න ඕන පුහුණුව සිද්ධ කරන්න එයා ප්‍රමාද වෙනවා කම්මැලිකමට. එතකොට අන්න ඒක විශාල හේතුවක් වෙනවා අපායේ යන්නට. තීන මිද්දේ ඍජුවම තීන මිද්දේ ඇති වුණා නම් ඔන්න අපාය යනවා කියලා අපිට කියන්න බෑ. නමුත් තීන මිද්ද ඇතිවීම අනෙකුත් කුසලයන් අකුලන හින්දා මම අර කලින් කිව්වනේ ඒ වගේ අර කුසලයක් උත්පාදනය කරගන්න පුළුවන් අවස්ථාව හැකිලෙන හින්දා එයාට පැහැදිලිවම තමන්ගේ හිත අවශ්‍ය කරන තැනට නංවා ගන්න බැරි වෙනවා. ඒක හේතු වෙලා වෙනත් අකුසලයන් ප්‍රබල වෙලා ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිත්‍යාචාර, මුසාවාද, පිසුනාවාච, පරුසාවාච මේවා මේ වගේ කර්මපතයන් සිද්ධ වෙලා අපාය යන්නට පුළුවන්කමක් තියෙනවා. තීන මිද්ද කියන්නේ බොහොම භයානක දෙයක්. ඒ වෙන මොකක්වත් නෙවෙයි. තමන්ට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙන්නේ නැහැ තීන මිද්දත් එක්ක. ලෝකෝත්තර ජීවිතයේ ලෙසම වගේම ලෞකික ජීවිතයේ පසුපසට යන්නත් මේ තීන මිද්දේ හේතු වෙනක වග අපේ නායක හමුදුර බොහොම අපුරට පැහැදිලි කරනවා. අපේ හමුදුරනේ දැන් අපි වීරය ගැන කතා කරලානේ අපේ හමුදුරනේ. වීරය ගැන කතා බහ කරලා දැන් අපි සරලවම ගත්තොත් එහෙම අපිට දේවල් කරන්න හිතෙනවා. අපි දේවල් කරන්න සැලසුම් කරනවා. හෙට දිනේ කරනවා කියලා හිතාගෙන ඉන්න වැඩේ හෙට දිනේ දිනන නෑ ඊළඟ දවසේ කරනවා කියලා. දැන් අපි කතාවට කියනවා මේ අවරගරේ වචනයක් වුණාද මේ බාලගිරි දෝෂය වගේ දවසෙන් දවස කල් දානවා කියලා. අපි කොහොමද අපේ හමුදුරනේ මේ තීන මිද්දේට විරුද්ධව වීරය වඩවා ගන්න වැඩ කටයුතු කරන්නේ? ඔව් ඇත්තටම මේ ඕනම දෙයක් ගැනනුවන් මන් දැන් අර යම් දෙයක භයානකමද මම ඔකට කියවන්න උදාහරණයක් කියන්න. උදාහරණයක් ඔක හරි පහසුයි. හිත වෙනස් කරන්න ඕන කියන එක. එතකොට ඒ දේ නෙකරුවොත් තියෙන භයානකම තේරුම් ගන්න ඕන කියන එක. ඒ භයානක තේරුම් ගත්ත ගමන් අර තියෙන අලස ගතිය, ඇඟ හිරි වැටෙන ගතිය නිකන් හරි අමාරුවෙන් ඉන්න තීන මිද්දේකම පළවෙනිම දේ තමයි අපිට පේන්න තියෙන ලොකුම ලක්ෂණයක් තමයි මේ කිසි කැමැත්තකින් නෙවෙයි කරන වැඩේ කරන්නේ. තීන මිද්දේ තියෙන මිනිස්සු දැකලා තියෙනවද? කරන්නේ නිකන් අර යන්නම් වාලේ යනවා කියන්නේ අන්න ඒ වගේ තමන්ගේ කාර්යාලයේ වැඩක් වුණත්, ගෙදර වැඩක් වුණත් හරිය නිකන් එපා වෙලා වගේ කරන්නේ. ඊළඟට හරියට ඇඟ තද කරන, හිරි අරින ගතිය හරියට තියෙනවා. ඊළඟට ඇඟ පණ නැති ගතිය තියෙනවා. හරිද? මේ වගේ හරියට මේ වගේ ලක්ෂණ තියෙනවා. ඉතින් මේ හැම එකකම තියෙන ඒවා කඩාගෙන ඉස්සරහට එන්න ඕන මේ හිත. ඔය තියෙන ලක්ෂණ කඩාගෙන එන්න ඕන. මම ඔකට කියන උදාහරණේ හැම වෙලේම මතක තියාගන්න ඕනේ. මේ උදාහරණේ හැම වෙලේම මතක තියාගන්න. ඒකයි එහෙම කියන්නේ. එලාම් එක තියලා නිදා ගන්නවා නැගිට ගන්න බෑ එලාම් එක තිබ්බ වෙලාවට. අපි තුන් පාන්දර 4ට එලාම් එක තියලා නිදා ගන්න නැගිටින්න ඕන හින්දා ඇඳේ පෙරලි ඉන්නවා. ඉතින් පෙරලි ඉන්න කෙනා ඉන්නේ දැන් නැගිටින්න ඕනේ එලාම් එක වදිනවා නැගිට ගන්න බෑ. එහෙමනේ එහෙම ඉන්නේ. නැගිටින්න උවමනාව තියෙනවා නැගිට ගන්න බෑ. නැගිටින්න උවමනාව තියෙනවා නැගිට ගන්න බෑ. එතකොට ඇයි මේ හිත ඒකට නේ ඒ කියන්නේ හරිය නිකන් අංශභාගය හැදිලා වගේ ඉන්නේ දැන්. මේ වෙලාවේ කරපොත්තෙක් හරි පත්තෑයෙක් හරි ඇඳේ ඉන්නවා කියලා දැවුනොත් නැගිටිනව නෙවෙයි පනිනවා. එහෙනම් ඕකෙන් අපිට ඉගෙන ගන්න තියෙන ආදර්ශය නුවන් මේ වැතිරි ඉඳලා තියෙන්නේ පනින්න පුළුවන් කෙනෙක්. සැබෑවට වංශභාගය හැදලා ඉන්න කෙනෙක් ඉන්නවා. එයාට දැනෙන පත්තෑයෙක් ඇඳට ඇවිල්ලා වගේ කියලා. පනින්න පුළුවන්. අන්න බැරි කෙනෙක්. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ කායික දුබලතාවයට වඩා මානසික දුබලතාවය අපිව ඔහොම එක තැන තියවනවා. එතකොට ඒ ඉන්න දේ තියෙන භයානකකම දැන් ඇඳේ පත්තෑය ඇවිල්ලා ඉන්නකොට ඇති වෙලා තියෙන භයානක මෙයා දෂ්ට කරොත් මාව මට ලොකු දුකක් විඳින්න වෙනවා කියලා ඒ භයානකකම තේරිච්ච හින්දා තමයි මම පැන්නේ. ඒ වගේ මේ තීන මිද්දට යට වෙලා ඉන්න එකේ තියෙන භයානකකම මෙනෙහි කරන්න ඕනේ. අද මොකද්ද මේ විතර කලින්ම කියුණා ඔබතුමා අතින් මට මතකයි මේ මැරෙනකම්ම තීන මිද්දට යට වෙලා ඉන්නවා සමහර අය කියලා. නේද? අන්න ඒ වගේ ඒවා මෙනෙහි කරන්න හොඳ දේවල්. මම මගේ කාලය කොච්චර නාස්ති කරලා තියෙනවද? හිතලා බලන්න. ඔය කාර්යක්ෂම වැඩ නොකිරීම හින්දා තැන් වලට වැටලා ඔහේ ඉඳලා කොච්චර කාලයක් ගත කරලා තියෙනවද කියලා හොඳට දැනුනොත් මේක තුල මට කුසල් සම්පාදනය කරගන්න ඔබතුමා කිව්වා වගේම අර මේ දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙන වෙලාවේ තීන මිද්දට යට වෙලා හිටියොත් අපරාධ. යන්නේ ඒ වගේ ඒවා හොඳට මෙනෙහි කරන්න ඕනේ. මෙනෙහි කරන්න මොකද වෙන්නේ?
මේ මම මේ වැතිරිලා නිකං ඔහේ ඉන්ඩ මගේ හිත ඉඩ දෙන්නේ නෑ අර පත්තෑ ඉන්නකොට ඉඩ දෙන්න නැති හිතනේ හිතන වෙනස් වනේ පත්තෑ ඉන්නකොට හිත ඉඩ දෙන්න ඇති අන්න ඒ වගේ මේ අපි මේ කම්මලිකමින් වැතිරිලා ඉන්න පත්තෑ ගොඩක් උඩ වගේ දැනට පටන්ගන්න කොට ති මට වැඩේ කරන හෙන ආදීනව මිනිහි කරන්න ඕන මේකේ තීන මිද්දේ තමන්ලඟ තියෙනවාද කම්මැලිකම තමන්ලඟ තියෙනවාද ඔබ තේරුම් ගන්න ඕනේ මුලින් අප හමුදුර පැහල්ලි කන්නාගට අප හමුදුරන අර අපි කියමන කාල්තිනවා මේ ඇත්තට නිදාගත්ත කෙනෙක්ව නැගිට්ටවන්න ලේසේ හැබැයි පොරුවට නිදාගත කෙනෙක ජීවිතයට නැගිට්ටවන්න බෑ කවදක්වත් නැගිට්ටවන්න බෑ කියලා ඔබ කම්මැලියෙක්ද නැද්ද පලවෙනි තීරණය ගන්න තියෙන ඔබට ඔබර නින්දයි මර නින්දයි කියලා මර නින්ද කලීම පැවරන එනිස්ථා ඔබ තීරණය කළ යුතුයි මේ තීන මිද්‍ය ඔබට තිබෙනවා ඔබට කම්මැලිකම තිබෙනවා තිබෙනවන ඉවත් කරගන්න ඔබ සූදානම් අප හමුදුරන අපි මේ විදිහට මේ දේවල් ඉවත් කරගන්න සූදානම් වෙනවා සහ අපි මේ විදිහට දවසක තීන මිද්‍ය අපේ ජීවිතයෙන් ඈත් කරගත්තොත් නැති කරගත්තොත් අපේ මනස කොයි වගේ වේද අපේ හමුදුරන්නේ මේක මංකයන්ට ඕන නැහැ සමහර දවස් කාර්යක්ෂමව ගෙලා ගෙලා තියෙනවා මං කාර්යක්ෂම කර කියන්නේ කායික බොහෝ වෙහෙසකාරී තත්වයන් නැතිවෙන කාර්යක්ෂමතාව වෙන්නේ වෙනවා හිතපු දේවල් ඔක්කොම වගේ හොඳට කරපු දේදං අර වේගෙන් ඇවිදලා වේගෙන් වැඩ කරලා ඉතාම සාර්ථක දවසක් ගත කරලා එහෙම දවස්වලට අපි කියනවා මේ දැනුනත් නෑ දවස ගිහිලා කියලා ඉන්නෙත් ප්‍රබෝධය ඉන්නෙත් සන්තෝසය එතකොට එහෙම නැති කිසිම දෙයක් කරන්න බෑ කියලා හිතිච්ච දවසුත් තියෙනවා ඒ දවස් නිකන් ගෙවිලා ගිහිලා තියෙන්නේ පුදුමාකාර විදිහට ඔහේ වැතිරි ඉන්න වැටි ඉන්න අන්න ඒ වගේ. එතකොට මේ දවස් ಜಾති දෙකම ගත්තහම නුවන් කොයි දවසේද අපි සන්තෝෂෙන් ඉන්නේ. අර කාර්යක්ෂම වැඩ කරන දවස්වල සන්තෝෂෙන් ඉන්නවා. එතකොට ඔය තීන මිද්දේ ඔය වගේ උපක්‍රම පාවිච්චි කරලා අයින් කරපුවාම ඒ තීන මිද්දේ නැතුව මේ ජීවත් වෙන්න පුරුදු වෙච්ච හිත හැම ආරම්මණයකදීම තීන මිද්දේ මිශ්‍ර කරගන්නවා අඩුයි. හරි ඒ කියන්නේ මිශ්‍ර වෙනවා අඩුයි පුරුදු කරාට පස්සේ. ඉතින් මිශ්‍ර වෙනවා අඩුවෙන්ට මොකද වෙන්නේ? පිපිච්ච හිතක් තියෙන එක මම කියන්නේ මලක් වගේ කියලා. ඉතින් හරිම කාර්යක්ෂමයි. දැකලා ඇතිනේ සමහර අය වැඩ කරන විදිහ දැක්කහම පුදුම නිකන් අපෙත් තියෙන තීන මිද්දේ නැති වෙලා යනවා වගේ. රේට හරනවා මෙහෙට හරනවා එහාට එහෙට මෙහෙට උනා වැඩ ඉවරයි ඔක්කොම. සමහර අය කොහමද? ගෙදරක්ම ගන්නව කේන්ද්‍රිකකා ඉන්නේ සමහර අය. ගොඩක් කේන්ද්‍රිකකා ඉන්නේ. අයියෝ එපා වෙනවා මෙව්වා කරන්න ගියාම අනේ මන් දන්නේ නැහැ උදේ ඉඳන් වැඩ. ඇත්තට මං එහෙම අයට කියනවා පොඩ්ඩක් ලිස්ට් එකක් ලියලා ගන්න ගා මොනවද කරේ කියලා. කරලා නැහැ මොකුත්. හරිද? ඒකින්ද කියව ඉන්න එපා වැඩ කියලා මේ වචනේ එක සැරයක් කරගෙන අයියෝ මට එපා වෙලා තියෙන්නේ වැඩ කියන වචනේ තමන්ගේ පැත්තෙන් කියවෙනවා නම් ඔය තියෙන විද්‍යා ලක්ෂණයක්මයි. ඉතින් අන්න එතකොට ඒ මිනිස්සයා ඒ වැඩ ටික කරනවා. කරන්නේ කොහොමද? කේන්දීරි ගගා එපා වෙවි කරන්නේ. කායික දුක් වගේ මානසික ලොකු දුකක් ඒක. හැබැයි කාර්යක්ෂම වැඩ කරන කෙනාට අද මේ එක කාරණාවක් කාර්යක්ෂම කරපු එකම හේතු වෙනවා ඊළඟ තවත් කාර්යක්ෂම කරන්න. එයාලට මේ වැඩ කියනවා ඒක සාමාන්‍ය දෙයක් එච්චරයි. ඔබවහන්සේ මේ පැහැදිලි කිරීම ඇතුළේ අපේ හාමුදුරනේ ඒතක මේ ඔබවහන්සේ අපේ මේ සාමාන්‍ය ජීවිතය අපේ වෘත්තීය ජීවිතය ඔබවහන්සේත් එක්ක ගැටෙද්දී ඔබවහන්සේ නිරන්තරයෙන් අපිට කියනවා ඉදිරි දිනය සැලසුම් කරන්න කියලා. මේ තරුණ ප්‍රජාව අපිව නරඹනවා. ඒත් අපේ හාමුදුරනේ මේ අද දවසේ ඇයි අපි හෙට දවස සැලසුම් කරන්න ඕනේ? හෙට දවසේ තියෙන වැඩසටහන ටික අපි පිළිවෙල කරගන්න ඕනේ ඇයි අපේ හාමුදුරනේ? අනේ ඒක නම් සම්පූර්ණ ඇත්තක්. මේවා කරන්න කියලා මම කියන්නේ. කරන්න කියලා මම කියන්නේ. පැහැදිලිවම අපේ අයට වීරයක් ඇති වෙන්න මම කියනවා මම කරනවා පෞද්ගලිකව. ඒකද ඔබතුමා හොඳටම දන්නවා දැන් මාව හොඳින් මාස්ටර් කරන කෙනෙක් විදිහට මොකද කියන්නේ? අපි බය නැතුව කතා කරමු. මොකද කියන්නේ මං ගෙවන මගේ ජීවිතය පිළිබඳව මං අතෘප්ති කරයි වගේ පේනවද? නෑ. අපේ අයට ආදර්ශයක් වෙන්න මම මේ කියන්නේ අතෘප්ති කරයි කියලා පේනවද? නෑ. නිකන් ඉන්නවද දකින්නවද? නෑ. ඉතින් අපි වැඩ කරන්න ඕන දරුවනේ. අපේ හිත හදාගත්තට පස්සේ ඕනම පැත්තකින් ඒ හිත හොඳට කර්මන්නේ හිතක් බවට පත් කරගන්න පුළුවන්. කායික වෙහෙස තියෙන්න පුළුවන් කෙනෙකුට. ඒක වෙනම වැඩක්. ඒක නෙවෙයි මම මේ කියන්නේ. මේ මනසෙන් ඇති වෙන ස්වභාවය. මොකද අපේ කයෙන් වැඩ කරන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒ සීමාවෙන් එහාට යා නිින්ද ඉල්ලනවා. හරිද? ඒ සැබෑ නිින්ද හැබැයි ඒ වෙලාවට ඒ නිින්ද ඇත්ත නිින්ද නම් අර කිව්ව මේ ඒක මර නිින්දක්ම වෙනවා. ඒ කියන්නේ කොහේ හිටියත් ඒක කරන්නම වෙනවා. ඉතින් ඒක නිසා අපි
හැම වෙලේම මේ වගේ කාර්යක්ෂමව හිතලා අද හැන්දෑවට හෙට දවස සැලසුම් කරන්න ඕන වැඩ ලිස්ට් එක විතරක් නෙවෙයි කාලයත් එක්ක. හුඟක් අය වැඩ ලිස්ට් එක හෙට කරන්න තියෙන මේ වැඩේ කියලා හිතනවා. මෙන්න මේ වෙලාවට මේ වැඩේ මේ වෙලාවට මේ වැඩේ මේ වෙලාවට මේ වැඩේ කියලා ඇත්තටම පුංචි පොතක් තියාගෙන හෙට දවස් සැලසුම් කරන්න ඕනේ. ඊට පස්සේ බලන්න ඒ සැලසුමට යන්න එහෙම සැලසුම් කරපු ගමන් අපිට සමහර ඒවා ඉක්මනට අහෝසි කරගන්න පුළුවන්. එහෙනම් මේ වැඩේ මේකට යන ගමන් මේක කරන්න පුළුවන්. මේකට යන ගමන් මේක කරන්න පුළුවන්. හරි එහෙම කළමනාකාරීත්වයක් තියෙන්න ඕනේ. ඒක ඇත්තටම කාර්යක්ෂම හිතකට හරියට සැලසුම් කරගත්තොත් නුවන් හුඟක් අනිත් අයට කරන්න බැරි දේවල් ගොඩක් කරනවා. දන්නවද අවුරුදු කැමතිද මම මෙහෙම එකක් කියන්නේ සැලසුම් කරණයෙන් හම්බෙන දෙයක්. අවුරුදු 60ක් ජීවත් වෙනවා නම් 80ක් ජීවත් වෙන්න කැමති නැද්ද? කැමති. කොහොමද කරගන්නේ? ඒ තමයි අපි මොනවා හරි වැඩක් කරනකොට එකවර සමහර වැඩ තියෙනවා එකවර වැඩ දෙකක් කරන්න පුළුවන්. උදාහරණයක් උයන ගමන් මොන හරි දෙයක් ශ්‍රවණය කරන්න පුළුවන්. සමහර වැඩ තියෙනවා කරන්න බෑ දැන්. අපි හිතමුකෝ අපි භාවනා කරන ගමන් සින්දුවක් කියන්න පුළුවන්. එහෙම කරන්න බෑනේ. හරිද? එතකොට එහෙම බැරි ඒවා තියෙනවා. ඒ වගේ පුළුවන් දේවල් හරියට තියෙනවා. දන්නවද? මම දන්න පොඩි ස්වාමීන් වහන්සේ නමක් උන්වහන්සේ ලංකාවෙන් පළවෙනියා වුණා එක්තරා විභාගයකින්. උන්වහන්සේට හරියට ගාථා කටපාඩම්. උන්වහන්සේ ගාථා කටපාඩම් කරන්නේ කොයි වෙලාවටද? අපි ස්වාමීන් වහන්සේලා නානවා කියන්නේ නැහැ අපි කියන්නේ පැම් පහසු වෙනවා කියලානේ. එතකොට මට මේක අහු වුණා එක දවසක්. මොකද මේ පැම් පහසු වෙන්න යන තැන පොඩි කොළ කෑල්ලක් තිබිලා අහු වුණා. මම බලනකොට මේකේ තියෙන ගාථා තුනක් ලියලා. උන්වහන්සේ සිවුරු හොදගෙන පැම් පහසු වෙලා ආපහු එනකොට අර ගාථා තුන පාඩම් වෙලා එන්නේ. ඒ වෙලාවේ කරන්නේ මොකද්ද? අර ගිහිල්ලා අර බාත්රූම් එකේ කොහේ තැනක මේක අමුණලා ඒක දිහා බල පාඩම් කරනවා. මම අහනවා අපේ දරුවන්ගෙන් අපේ වැඩිහිටියන්ගෙන් ඕකට ලෑස්තිද? නේද? බස් එකේ යනකොට උඩ බලාගෙන එක්කෝ කායික මහන්සියලා නිදා ගන්න ඕනේ. එහෙම නැත්නම් අඩුම ගානේ මොන හරි ප්‍රයෝජනයක් වැඩක් කරන්න උඩ බලාගෙන වටපිට බලාගෙන ඉන්නේ. ඒ වගේ කරනවා නම් පැහැදිලිවම අවුරුදු 60ක් ජීවත් වෙන කෙනාට 80ක වැඩ කරන්න පුළුවන් කාලය මම 60ක් 80ක් කියලා කිව්ව 4 එකක් නේ වැඩි කරගන්නේ. ඒ වගේ කරගන්න පුළුවන් ඕන. ඔබට ඔබේ ජීවිතේ ආයු කාලය වැඩි කරගන්න නැත්නම් ඔබේ ජීවිතේ කරන වැඩ කටයුතු ටික වැඩි කරගන්න ජීවත් වෙන කාලටත් වඩා වැඩියෙන් වැඩ කරන්න ඔන්න හොඳ මගක් අපේ හැමදෙර පැහැදිලි කරන්නේ. අපේ හැමදෙරේ සැලසුම් කරන්නේ කියන තැනින් අපි තරුණ පරම්පරාවට ආමන්ත්‍රණය කරන්න පටන් ගත්තේ මට හිතෙන එතනින් ඔබ වහන්සේ කැඳවාගෙන එන්නට අපේ හැමදෙර මේ රට කියන තැනට. අපේ රටවල් සැලසුම් කරන්නේ කළාද? සැලසුම් කරන්නේ කරනවාද? අපි දකින්නේ අර අපේ වචනයම කතා කරලා අපේ හැමදෙරේ මේ බෝල පාස් කරගන්නවා වගේ හෙට මෙහෙට පන්දුව මාරු කරගන්න ඕනෑම ගැටලුවකදී ඔබ වහන්සේගේ දේශනා මාලාවේ ඔබ වහන්සේ පැහැදිලි කළා මේ ඍජු සහ මුදු ප්‍රතිපත්තියෙන් අනුගමනය කරන්න ඕන කියලා. අපි ඔබ වහන්සේට පැහැදිලි කිරීමකදී කොහොමද මේ දේ කරන්නේ? ඔව් ඇත්තටම මේ ඔය සැලසුම් කරන ගැනම කියනවා නම් සැලසුම් කරනයේදී අපි පළවෙනියෙන්ම දැනට තියෙන ප්‍රතිඵලය හඳුනා ගන්න ඕනේ. අද වර්තමාන තත්ත්වයේ සැබෑ තත්ත්වය හඳුනා ගන්න ඕනේ. මේකයි ඇත්ත. ඒක මේ කවුරු කරත් මොනවා වුණත් දැන් මේක ඔය ඇත්තටම හරියම මං කියවර ගෝත්‍රික ක්‍රමයමයි තියෙන්නේ. මේකට ගෝත්‍රික ක්‍රමය කියලා මම බය නැතුව ඕනම තැනක කියනවා අපේ ගොඩක් අය ළඟ තියෙන ගෝත්‍රික ක්‍රමය කියලා. ගෝත්‍රික පිරිසක් පාර්ලිමේන්තුවට ගිහිල්ලා වගේ. ඒක කියන්න ඕනේ. ඇයි කියන්න ඕනේ? මේ කට්ටිය කතා කරගන්න වචන. හරිද? මේ කට්ටිය ප්‍රශ්නයක් ආපුවාම මට හරීම ඛේදනීය හැඟීමක් ඇති වුණා. හරීම සංවේගයක් ඇති වුණා මේ ඛේදවාචකය තුළ. අර පාරුව පෙරලිලා ළමයින්ගේ ජීවිත විනාශ වෙච්ච වෙලාවේ මේකේ වගකීම කියන්නේ මේක කෙලින්ම බාර දෙනවා මේ ඒ වෙලාවේ වැරද්දක් කරපු කෙනෙක් ඉන්නවනේ ඒක බාර දෙන එක වෙන වැඩක්. ඒක නෙවෙයි. එහෙම සාධාරණව ඒ පිළිබඳ වගකිය යුත්තේක් වගකීවේ නැත්නම් ඒ ආසන්න පුද්ගලයෙක් ඒක එහෙම කරා මේක එහෙම නෙවෙයි. මේක පරණ පක්ෂයකට පරණ පුද්ගලයෙකුට පරණ පුද්ගලයන් පිරිසකට ඔහෙලා තමයි මේක කරේ ඔහෙලාගේ කාලේ තමයි මේවා කරේ කියලා මේ විදිහට මේ රට මේ වෙලාවේ මේ ලොකු ආර්ථික අර්බුදයකට වැටලා තියෙනවා. මේක මේ වර්තමාන රජයේම ප්‍රතිඵලයකුත් නෙවෙයි ඊට ආසන්න තිබ්බ රජයේ ප්‍රතිඵලයකුත් නෙවෙයි ඊට හැන් තිබ්බ රජයක් හින්දාත් නෙවෙයි සමස්ත ඔක්කොම හින්දා වෙච්ච දෙයක්. දැන් අපි දෙන්න මොකක් හරි වැඩක් එකතු වෙලා පටන් ගන්න ගියාම මගේ වැරද්දක් හින්දා හරි ඔබතුමාගේ වැරද්දක් හින්දා හරි අන්තිමට වැඩේ අසාර්ථක වෙනවා. දැන් මොකද කරන්නේ? දෙන්නත් එක්ක සාකච්ඡා කරගන්න දැන් අපි මොකද කරන්නේ?
පළවෙනියෙන් වෙන්න ඕන සමගි වෙන එක. ඔය සැලසුම් කරණයක් තියෙනවා නම් ඍජු මෘදු ප්‍රතිපත්තියක් තියෙනවා. දෙපැත්තට එහාට මෙහාට දදා ඉන්න නෙවෙයි හදන්නේ. හැම වෙලේම බලන්නේ රට දිහාවක්වත් ජනතාව දිහාවක්වත් නෙවෙයි. දැන් සිහිනය තියෙන්නේ මේකට ඔන්න පහරක් වැදුනා. දැන් ඊළඟ ඉක්මනට බලයට පත්වීම පිළිබඳව තමයි හැමදාම අපේ මේ ගෝත්‍රික ජනතාවගේ තියෙන ස්වභාවය. බලයට පත්වීමේ සිහිනය. හරි. ඒ කියන්නේ විද්වත් සංවාදය කියන එක හරිය වැදගත් දෙයක්. විද්වත් සංවාදය කියලා කියන්නේ නුවන් අපේ මිනිස්සුන් පුරුදු පුහුණු කරන්න ඕන. පුංචි කාලේ ඉඳන් ළමයින්ට පුරුදු කරන්න ඕන. ඒ කියන්නේ මොකද්ද? කාරණා සහිතව හොඳට මේ බෞද්ධ ධර්මය තුළ මේක හොඳටම තියෙනවා. කාරණා සහිතව අපි එකමුතු වෙලා හරි දේ හොයාගන්නට කාරණා සහිතව විමසන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මම දේශනා කරන එකපාරට පිළිගන්න එපා. විමසා බලලා පිළිගන්න. කිව්වට ගන්න එපා. කාලාම සූත්‍රය එහෙම අරගෙන බලුවොත් කොච්චර විද්‍යාත්මකද කියලා තේරෙනවා. ඉතින් එහෙම තියෙන රටක එහෙම ආభాසයක් තියෙන රටක මේ මිනිස්සු මොකද කරන්නේ? එක්කෝ දැනගෙන හරි නොදැනගෙන හරි ගෝත්‍රීය ලක්ෂණ පහල කරගනිමින් ඍජුභාවයක් කියන එක අනිවාර්යෙන් තියෙනුනේ. ඒ කියන්නේ ඇත්ත දකිනවා කියන එක. ඒ දකින ඇත්ත තවත් කෙනෙකුට කියලා දෙන්නට ඕන ඒක පිළිගන්න පුළුවන් විදිහේ වචන මාලාවකින්. පිළිගන්න පුළුවන් විදිහේ වචන මාලාවකින්. මම හිතන්නේ කියන්න ඉතාම පිළිකුල් ස්වභාවයක තියෙන තමන් සියලු වැරදි කරලා ඒ වැරදිත් එක්ක මේ පුළුවන් නම් ඔප්පු කරන්න මෙතන වැරද්දක් නැහැ කියලා කියන්න තරම් මේ හැම පුංචි ළමයා ඉඳන් දන්නවා මේක වැරද්දක් කියලා. ඒ තරමටම අර බෙලහීන ගති පෙන්වන කියන්න වචන නැති තරමටම අප්‍රසන්න අසභ්‍ය විදිහට තමයි මේ පිරිස් වල හැසිරීම තියෙන්නේ. ඉතින් ඒකින්ද සැලසුම් කරනයක් ගැන අදහසක් එන්නේ නැහැ. එන්නේ නැත්තේ මොකද? තරහ කියන ඒවා මතුවෙලා ආපුහාම බේද මතුවෙලා ආපුහාම රට දියුණු කරන්න සැලසුම් කරනයක්වත් ඍජු මෘදු ප්‍රතිපත්තියක්වත් එන්නේ නැහැ. මේවා ඒ තැන් වලම සකස් වුණොත් කවදා හරි දවසක හොඳින් බලයි ප්‍රශ්නේ දිහා. අපේ හැමදෙරේ ඔබ වහන්සේගේ මේ පැහැදිලි කිරීමත් එක්ක මට මේ පෞද්ගලික ඔබ වහන්සේ මේ වැඩසටහනට පෙර අප වෙනත් වැඩසටහනක් ගැන සාකච්ඡා කරන මොහොතේ ඔබ වහන්සේ දුන්න උපදෙස් මතක් වෙනවා අපේ හැමදෙරේ මේ සැලසුම් කරණය සහ උපයා ගැනීම කියන කාරණය සම්බන්ධව ඔබ වහන්සේ එකතැනකදී සඳහන් කළා මට මතකයි මේ ගෙදර තියෙන කොස් ගහ විකුණලා අපි ජීවත් වෙලා හරියන්නේ අපි උපයා ගන්න ඕනේ කියලා. අපි රටක් විදියට පවුලක් විදියට සහ මේ සමාජ ජීවත් වෙන්නන් විදියට මේ කම්මැලිකම සහ සැලසුම් සහගත නොවීම යොදාගත්තොත් ඔබ වහන්සේ කියපු ඒ කාරණාවම නේද අපේ හැමදෙරේ මේ රටට අනිවාර්යයෙන්ම කම්මැලිකම කියන්නේ අපේ ඉතාමත්ම තද බල විදිහට තියෙන දෙයක්. තමන්ගේ බාහුව බලය යොදලා හරි හම්බ කරගන්න අකමැති. ඒකින්ද මොකද කරන්නේ? හොරකම් කරගන්න ලොකු උත්සාහයක් තියෙනවා. ලොකු උත්සාහයක් තියෙනවා. මේ හොරකම් කරපු මිනිස්සු මන්නම් දකිනවා මේ දැනටත් හොඳට හොරකම් කරන අය කීප දෙනෙක් මං හොඳට අඳුරනවා. හරි කම්මැලියෝ. ඇවිදින්නේ හරි හිමින් ලොකු බඩකුත් තියෙනවා. හරිද? ඒ බඩෙන් නිරූපණය වෙන්නේ මන්නම් කියන්නේ තනිකරම මේ ගිල්ල දේවල්. හරිද? එහෙම ලොකු බඩක් තියෙනවා. හරිද? ඒ ලොකු බඩත් එක්ක හිමින් හරි අමාරුවෙන් මේ ශරීරයත් උස්සන් යන්නේ. මොකද කුම්බාණ්ඩ ලක්ෂණ දැන්ටම පහළ වෙමින් තියෙනවා. කුම්බාණ්ඩ එක්වීමේ පෙර ලක්ෂණ පහළ වෙමින් තියෙනවා. ඒකත් එක්ක මේ තියෙන කම්මැලිකම් හින්දා අනුන්ගේ මොකක් හරි දෙයකින් අනුන්ට අදාළ දෙයකින් කොහොම හරි ලේසියෙන්ම ධනය හම්බ කරගන්න හොඳට දාඩිය දාලා මේ බාහුවලය යොදලා හරි හම්බ කරන ධනය කියන එකේ රුපියලක තියෙන වටිනාකමක් නෑ නුවන්. ඔය ලක්ෂයක කෝටියක මුදලක අර බාහුවලයෙන් හම්බ කරන මුදලක තියෙන ජවය ඒක තියෙන ඒ ශක්තිය නෑ. ඒ හින්දා ඒ වගේ දේවල් ඇති වැඩක් නෑ. මේ අලස ගොන්න ඇත්තටම හරිම නරකයි. මේ ඒකින්ද අලසකම කියන්නේ නොතෙන්ට ඉතාම සීමිත පිරිසක් ඉන්නවා. අපි ඔක්කොම එකකට දාන එකත් වැරදි. ඉතාම සීමිත පිරිසක් ඉන්නවා. හොඳ පිරිසක් ඉන්නවා. ලොකු රට ගැන හැඟීමක් තියෙන හොඳින් කටයුතු කරන ඉතාම සුළු පිරිසක් අතරේ වැඩි දෙනෙකුට තියෙන්නේ ඔය කියන ලක්ෂණ. ඉතින් අලසකම කියන එක නම් පැහැදිලිවම මේ තීන මිද්දේ නැති කරන්න පුංචි කාලේ ඉඳන් ළමයින්ට පුරුදු කරන්න ඕනේ. පොඩි කාලේ ඉඳන් පුරුදු කරන්න. කාර්යක්ෂම ළමයා හැම වෙලේම ඔය විද්‍යාලයේ දැන් අද මට ඊයේ පෙර දැක ළමයෙක් හම්බ වෙනවා අවුරුදු 20 පැනලා. බස් එක ගිහිල්ලා නැහැ එක දවසක්. බස් එක යවලා නැහැ මේ ළමයා. හදිසි බස් එක යන්න උනාට පස්සේ යාට ලොකු ගැටලුවක් ආවා. ඉතින් ඒ වගේ අපි හොඳින් හිතලා බලන්න අපේ ළමයින්ව අකර්මණ්‍ය කරන්න දෙමව්පියෝ. එයාට කාර්යක්ෂම උදේ නැගිටලා පාසල් යන වැඩ ටික කරගන්න කාර්යක්ෂම අවස්ථාව සලසලා දෙන්නේ නැහැ.
අත් දෙක උස්සන්න කියනවා අයන් කරපු ෂර්ට් එක බස්සන්න ළමයාට කියනවා පුතේ අත් දෙක උස්සන්න කියලා. ෂර්ට් එක අයන් කරගන්න පුළුවන් තනියෙන් වැටි කරගන්න පුළුවන් ළමයාව එයාට අභියෝගයක් නුවන් වෙලාවට පාසලට යන්න ඉස්සෙල්ලා එයාගේ වැඩ ටික පවුලේ අනිත් සමාජිකයොත් එක්ක සංයෝජනයෙන් යුක්තව මේටි කරන්න ඕනනේ යා. එදා දැන් අක්කා ගිහින් රෙදි බඳින වෙලාව එහෙනම් මම ඉස්සෙල්ලා මුණ හොදන් ඉන්න ඕන. එතකොට මං ගිහින් රෙදි ඒවා ඔක්කොම පුංචි පුංචි අභියෝග. ඒ ලොකු ඒවා නෙවෙයි. ඒ අභියෝගයත් එක්ක ඒ කාර්යක්ෂමතාවය වර්ධනය කර ගැනීමෙන් තමයි කෙනෙකුට පුංචි කාලේ ඉඳන් මේක හදන්න ඕනේ. ඒව කරන්න දෙන්නේ නැතුව ළමයින් ගැන තියෙන වැඩි ආදරයෙන් හින්දා හෝ මොන කාරණාවක් හින්දා මේ කට්ටිය කරන්නේ කම්මැලියෙක් හදනවා. අලි කම්මැලියෙක් හදනවා ගෙදර. ඔබත් ඔබේ ගෙදර කම්මැලියෙක් හදනවද? නිකන් නෙවෙයි අලිම කම්මැලි. අලිම කම්මැලියෙක් හදනවද ඔබට? ඔබගේම ප්‍රශ්න කරන්න සිදුවේවි. අද සාකච්ඡාව බොහොම විවෘතයි. අපේ හාමුදුරන්ගෙන් අපිට තියෙන ගැටලු අපි බොහොම විවෘතව ප්‍රශ්න කරනවා. උන්වහන්සේ බොහොම විවෘතව අපිට අනුශාසනා කරනවා. ඒ නිසාවෙන් මේ විසඳෙන්නේ ඔබට මට තියෙන ගැටලු. ඒ නිසා ඔබටත් ගැටලුවක් පැන නැගුණොත් අපිට ලියන්න අමතක කරන්න එපා. සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඔබට ලියන්න පුළුවන්. දුරකථන මගින් අපිට දැනුම් දෙන්නට පුළුවන්. අපේ හාමුදුරනේ හෙට දිනෙන් අලුත් සතියක් පටන් ගන්නවා. අලුත් සතිය දැන් මේ කම්මැලිකම නැති කරගන්න විදිහ අපි මේ සතියේ කතා බහ කළා. ලබන සතිය අපි මොනවද අපි හඳුනන්නේ කතා කරන්නේ? ඇත්තටම අපිට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි නුවන් මිනිස්සු හරියට අසාර්ථක වුණාම කඩාගෙන වැටෙනවා. අසාර්ථක වුණාම තමන්ගේ අනිත් එක අසාර්ථක වීම කියන එක තේරුම් ගන්නෙත් නැහැ. අපි හිතමුකෝ මේ පොඩි දෙයක් මම මොකක් හරි සැලසුමක් හදාගත්තා මගේ ජීවිතේට. මේක දවස් දෙක තුනකින් කඩාගෙන වැටුණා. මේ සැලසුම අතහැරුණා මගේ අතින්. මම දවසට මෙන්න මේ වැඩේ මෙන්න මෙච්චරක් කරනවා කියලා සැලසුමක් හදාගත්තා. දැන් අර ගමනක් යන්න ගිහිල්ලා හරි මේ අසනීපයක් වෙලා හරි මේක වුණා. ඊට පස්සේ ඒක අසාර්ථක වීමක් නේ. ඒතකොට ඒක ඉවර වෙච්ච ගමන් පටන් ගන්න ආරම්භ වීර්යයක් තියෙන්න ඕනේ. අපේ හුඟක් කට්ටිය අසාර්ථක වුණාට පස්සේ මොකද එහෙම්ම වෙන්නේ. හරිද? එතකොට මේ තීන මිද්දේ විතරක් නෙමෙයි තීන මිද්දයත් එතන බලපානවා. තව කාරණා වගේකුත් බලපානවා. අන්න ඒ තීන මිද්ද එකක් අසාර්ථක වීමකදී නැවත නැගී හිටින්න බැරි වෙන තීන මිද්ද එකක් තව බොහෝ කාරණා තියෙනවා. මේ කාරණා හඳුනාගත්තොත් සමස්තයක් වශයෙන් සාරාංශයක් වශයෙන් අසාර්ථක වීමකදී හුඟක් අය අසාර්ථක වෙලා ඒ අසාර්ථක වෙච්ච තැනත් නෙවෙයි ඉන්නේ. තවත් පල්ලෙහාට වැටෙනවා. තවත් පල්ලෙහාට වැටෙනවා. අන්න ඒව නැතුව අසාර්ථක වීම දෙස හොඳ විමසිල්ලෙන් බලලා ඒක තුලින් සාර්ථකත්වය ඇති කරගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල මොකක්ද කියන එක තමයි අපි මේ ලබන සතිය පුරාවට සාකච්ඡා කරන්නේ. ඊටාම වටිනා සාකච්ඡාවක් වේවි. ඊටාම වටිනා දේශනා මාලාවක් ශ්‍රවණය කරන්න අපිට හැකියාව ලැබුණේ. ඒ වගේම විශේෂයෙන්ම වැටෙන තැනින් නැගිටින්න කොහොමද? අසාර්ථකත්වයේ සාර්ථකත්වයට පත් කරගන්නේ කොහොමද? පරාජය ජයග්‍රහණයක් වෙනකන් ගෙන යන්නේ කොහොමද? ලබන සතිය අපේ හාමුදුරන්ගෙන් අපි විමසා බලමු. අපිට පැන නගින ගැටලු මේ වගේ මිරිද දවසේ අපේ හාමුදුරන් වහන්සේට බෙහෙවින්ම පින් අද දවසේත් අපට අනුකම්පාවෙන් මේ ධර්ම සාකච්ඡාව පෝෂණය කෙරෙහි වෙනුවෙන් ඒ වගේම අද දවසේ අපට සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළ පිරිස අපි තාම ගෞරවයෙන් සිහිපත් කරනවා. ඔබ වහන්සේට අවසරයි ඔවුන්ට පුණ්‍ය අනුමෝදනා සිදු කරන්නට. අද දවසේ මේ ධර්ම සාකච්ඡාව සඳහා දායකත්වයෙන් දරන කටයුතු කරන්නේ නම්බර 159 හොරණ පාර කොට්ටාව මානස නිවසේ පදිංචි විශ්‍රාමික තිලකාරණසිංහ ගුරු මාතාව විසින් කියලා. මෙතුමිය නුවන් මේ අපේ පිරිත් ධර්ම දේශනාවලටත් විශාල වශයෙන් මම හිතන දින 7ක 8ක දායකත්වයක් අරගෙන මේ වැඩසටහන් වලට ලොකු දායකත්වයක් අරගත්තා. කුමන හෝ හේතුවක් කාරණාවක් ඇති මේ වගේ දීර්ඝ කටයුතු කරන කොහොම නමුත් එතුමියට අපි නිරෝගී දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මෙම ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තමයි මේ දායකත්වය අරගෙන තියෙන්නේ. ඉතින් ඒ ආකාරයටම සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුණ්‍ය අනුමෝදනාවක් වශයෙන් තියෙනවා වෛද්‍ය නිරෝෂී රණසිංහ වෛද්‍ය ප්‍රියන්ත කෝර්ලගේ බුවනජි කෝර්ලගේ ලංසනි කෝර්ලගේ හිරුණ කෝර්ලගේ සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෛද්‍ය චරිතා රණසිංහ වෛද්‍ය රනිල් උඩුවෙල ජනුද උඩුවෙල සිත්ම උඩුවෙල යන දියණියන් දෙදෙනා සහ වෛද්‍යවරුන් දෙදෙනා ඇතුළු මුණුපුර මිනිපිරියන්ටත් පවුලේ සියලු දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නටත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියන අරමුණෙන් තමයි මේ දේශනාවේ දායකත්වය දරන්නේ. ඒ වගේම 2016 ජූලි 1 වෙනි දින අභාව ප්‍රාප්ත විදුහල්පති සහ මුළු දිවයිනට සාමවෙනසුරු ඩී රණසිංහ මහතාට 2013 සැප්තැම්බර් 25 වෙනි දින ඕස්ට්‍රේලියාවේ පදිංචි සිටියදී මිය පරලෝ යන්නට යෙදුන රුචික සම්පත් ආදරණීය පුතුණුවන්ට සසර වසන තුරු මෙවන් අකල් මරණයකට ගොදුරු නොවි මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වේවා කියන අරමුණෙන්
වගේම අපවත් අදාළ පූජ්‍යපාද හේම්පිටගෙදර ඥානසිය ස්වාමීන් වහන්සේට දමා මහා නිවනින් සැනසීම ලැබේවා. නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට මේ සිද්ධ කරගෙන යන්නා වූ ශාසනික කටයුතු තව තවත් දියුණු කරගනිමින් ලෝවැසියන් සසර දුකින් එතර කරවීමට හැකියාව ලැබේවා. කොරෝනා රෝගයෙන් ප්‍රතිකාර ලබන සහ අනිකුත් රෝග වලින් පීඩා විඳින සියලු දෙනා ඉක්මනින් සුවපත් වේවා. මෙම කොරෝනා වසංගතය ඉක්මනින්ම අප මව්බිමෙන් හා ලෝකයෙන් තුරන් වේවා කියන අරමුණින් තමයි මේ දේශනාවේ දායකත්වය දරන්නේ. ඉතින් ඒ ආකාරයටම නම් වශයෙන් සඳහන් කරපු සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවන ලැබේවා. සුජීවත්ව වාසය කරන හැම දෙනාටම විශේෂයෙන්ම තිලකාරණ සිංහ ගුරු මාතාව ඇතුළු ඒ සියලු දෙනාට මේ ව්‍යසනකාරී කාලයේදී කිසිදු අනතුරකට පත්වන්නට කිසිදු හේතුවක් සිද්ධ නොවේවා. දීර්ඝායුෂ වේවා. අවසානයේ උතුම් නිවනින් සැනසෙන්නට හේතු වේවා. නමින් මේ පරිලෝකීය සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්න්ද සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේ උතුම් නිවනින් සැනසේවා. හැම දිනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතුවක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. අප අසා තිබෙන්නේ බුද්ධ භාෂිතයේ සඳහන් වෙනවා සබ්බදානං ධම්මදානං චිනාතේ සියලුම දානයන් අතරින් ධර්ම දානය ඊටාම උසස් යනුවෙන් අපි ඊටාම ගෞරවයෙන් මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මය වෙනුවෙන් සදැහැති විකාශන දායකත්වය ගැන කටයුතු කළ විශ්‍රාමික ගුරු මාතාව තිලකාරණ සිංහ ගුරු මාතාවට නැවත නැවතත් පුණ්‍ය අනුමෝදනා කරනවා. ඒ වගේම අපේ හාමුදුරනේ කොළඹ 7 ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ වැවුඩ දොඩන්තලාව ධම්මගිරි ආරණ්‍ය සේනාසනයේ උපය සේනාසනාධිපති කම්මට්ටානාචාර්ය විනයාචාර්ය විද්‍යාවේදී නම කියන්නට අවසරයි. අතිපූජ්‍ය උඩදුම්බර කාශ්‍යප අපේ හාමුදුරන් වහන්සේට අපි දෙපා නැමද පින් අනුමෝදනා කරනවා. අවසරයි අපේ හාමුදුරනේ තවත් চিරාත් කාලයක් මේ උතුම් ශාසනික මෙහෙවරේ යෙදෙන්නට අපේ නායක හාමුදුරන් වහන්සේට දීර්ඝායුෂ සම්පන්නිය ලැබෙන්නමයි අපි එක සිතින් පින් සිතින් ප්‍රාර්ථනා කරනවා. අද දවසට ධර්ම සාකච්ඡාව මෙලෙස නිමාව තබනවා. අපේ ලබන ඉරිදාවෙත් මේ විදිහටම ධර්ම සාකච්ඡාවෙන් ඔබව මුණ ගැසෙනවා. ඔබ සූදානම් කරගන්න. ඔබට තිබෙන ගැටලු අපට ලියන්න, අපට දුරකථන මගින් දැනුම් දෙන්න. එළඹෙන ඉරිදාවේ අපි සාකච්ඡා කරමු. අසාර්ථකත්වයේ සිට නැවත සාර්ථකත්වයට අපි පියවර තබන්නේ කෙසේද කියලා. එතෙක් අපට අවසරයි ඔබට සාර්ථක සතියක් ප්‍රාර්ථනා කරමින් සමගන්න. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.